සාදු සදහම් නම දින්ටයි සාදු සාදු සංඝ රුවන වදින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මේ සියලු දෙනාම නැවත එකතු වෙලා සිටින්නේ කල්යාණ මිත්‍රයෝ යොන් සඳහම් වැඩසටහන සමගින් අපි කතා කරලා තියෙනවා මේ වැඩසටහනේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට දෘෂ්ටිය පිරිසිදු කරගන්න ආකාරය ගැන ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය සොයා යන ආකාරය ගැන ඒ සඳහා ආරක්ෂිත වැඩපිළිවෙළවල් පුරුදු පුහුණු කිරීම ගැනත් වීරිය ගැනත් දස කතාව ගැනත් අපි කතා කරලා තියෙනවා. එතකොට මේ ධර්මයේ තමන්ගේ ජීවිතේ පුරුදු කරන කෙනෙක්ට විශේෂයෙන්ම හිතෙහි පිහිටව ගත යුතු කාරණාවක් තමයි තමන් විසින් මේ ප්‍රතිපදාව තුළ සිදු කරගත යුත්තේ කුමක්ද කියන එක. මේ ප්‍රතිපදාවේදී තමන්ගේ අතින් සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක හිතේ පිහිටව ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් රැකියාවක් කරනකොට අපිට පේනවා සිද්ධ වෙනවා මුදල් ලැබෙනවා. වෙළඳාමක් ව්‍යාපාරයක් කරනකොටත් අපිට පේනවා මුදලක් ලැබෙනවා. එතකොට මුදලක් උපයනවා ලාභයක් උපයනවා කියන අදහසින් තමයි මේ කටයුතු තියෙන්නේ. ඊළඟට වගාවක් කරනවා නම් අපිට ලැබෙන්න ගන්නවා ආස්වැන්න. වගාවත් එක්ක ලැබෙන දෙයක් තමයි ලැබෙන බවට පේන දෙයක් ආස්වැන්න. ගමනක් යනවා නම් වාහනයක අපිට පේන්න තියෙන දෙයක් තමයි ටිකෙන් ටික අපි ගමන් කරනවා පේනවා ටිකෙන් ටික අපි යන්න ඕන තැනට ලං වෙනවා කියන එක තේරෙනවා. නිවන් මාර්ගයේ පුරුදු පුහුණු කරන කෙනෙක් නිවන් මාර්ගයේ පුරුදු කරන කාලය තුල තමන් විසින් අත්විඳිය යුතු
තමන් විසින් තේරුම් ගත යුතු දියුණුව පිණිස තමන්ට තමන්ගේ දියුණුව මේ මාර්ගය තුල සිද්ධ වෙනවද කියන එක තමන්ට පැහැදිලි කරගත යුතු ඒ සඳහා උපකාර වෙන කාරණයක් තියෙනවා. ඒ කාරණේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අංගයක් විදියටයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අංගයක් විදිහට පවතින ඒ කාරණේ වෙනුවෙන් තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ. ඒ කාරණේ තමයි දුක්ඛ නිරෝධය. කොමක්ද ඒ කාරණාව? දුක්ඛ නිරෝධය. එතකොට කෙනෙක්ගේ හිතේ තිබිය යුතු දේ තමයි දුක්ඛ නිරෝධය කියන දේ සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙල මා තුළ කොපමණකින්ද දියුණුවන්නේ කියන කාරණාව තමන් විසින් නිතර සිහි කරගත යුතු දෙයක්. මේ කාරණාව පැහැදිලි කර ගැනීම පිණිස විශේෂයෙන්ම අපි මූලික වශයෙන් කෙටියෙන් පැහැදිලි කරගත්තොත් දුක්ඛ නිරෝධය කියන තැනට එන හැටි. දුක්ඛ නිරෝධය කියන්නේ දුක නැති කිරීම. නැවත ඇති නොවන ආකාරයට දුක නැති කිරීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. එතකොට ඒ දක්වා දුකක් තිබුණා. ඒ දක්වා තිබුණු දේ තමයි දුක වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ දුක බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම දුක, ජරාවටපත් වීම දුක, ඊළඟට ව්‍යාධිය දුක, මරණය දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ දුකක්, අප්‍රියයන් සමග ජීවත් වෙන්න ලැබීම දුකක්, කැමැති දේ නොලැබී යාම කියන්නේ දුකක්. කෙටියෙන් ගත් කල පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය තුල මේ සියලු දුක තේරුම් ගත හැකියි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණය දුකක් කියන එක මිනිසු දැනගෙන හිටියේ නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රසන්න අය සමග එකතු වීම දුකක් කියන එක බුදුරජාණන් වහන්සේගේ කාලෙට කලින් මිනිස්සු දැනගෙන හිටියා. මිනිස්සු දැනගෙන හිටියා වයසට යන එක දුකක්, මරණයටපත් වෙන එක දුකක්, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුකක්, අප්‍රිය අය සමග එකතු වෙලා ඉන්න එක දුකක්. ඒ නිසා තමයි මේ දුකෙන් නිදහස් වෙන්න සත්‍ය ගවේෂණය කරගෙන ගියේ. එකම දේ අයට විසඳුමක් ලැබුණේ නැහැ. දුකවත් හරියට අවබෝධ වුණේ නැහැ. දුක කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. දුක හට ගන්න ආකාරය ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ. මොකද විවිධ අය හිතුවා මේක අර නූල් බෝලයක් වගේ ඇදී ඇදී යන එකක්. ඒ නූල් බෝලෙට එතුණු නූල් ප්‍රමාණය තියෙනකන් දුක් විඳින්න සිද්ධ වෙනවා. තව කෙනෙක් හිතුවා මේක තව කෙනෙකුගේ කැමැත්තට අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිව මවපු කෙනාගේ කැමැත්තට කියලා. නමුත් හරියාකාර දෙයක් දුක හටගන්න හේතු විදිහට අවබෝධ කරන් තිබුණේ නැහැ. දැන් බුද්ධ කාලයට කලින් ලෙඩවීම දුකක් කියන එක තේරුම් අරන් හිටියට බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ල පංච උපාදානස්කන්ධය තුල දකින්න පුළුවන් කියලා වදාළේ. එතකොට ඒ කොටස ආවි ශාස්ත්‍රුන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේගෙන්. ඊළඟට පංච උපාදානස්කන්ධ දුක හටගන්නේ තණ්හාව නිසා. ඒක තමයි දුක්ඛ සමුදය. තුන්වෙනිව මුණ ගැහෙන දුක්ඛ නිරෝධය. ඒ තමයි මේ තණ්හාවේ ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් නොඇල්මෙන් යම් නිරුද්ධ වීමක් වේද. දැන් තණ්හාව කියන්නේ ඇලීම නම් ඇලීමත් එක්ක බැඳීම ඇති වෙනවා. උපාදානය.
එතකොට තණ්හාව නැතිවීමෙන් ඇති වෙන්නේ නොඇලීම. නොඇලීමත් එක්ක බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ කියන්නේ සසරින් එතෙර වීම තියෙන්නේ එතන. අන්නේ දුක්ඛ නිරෝධය ඇති කර ගැනීම පිණිස චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ත්‍යනාලයෝ අතහැරීම දුරු කිරීම සහ ආලය රහිත වීම කියන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි. ඒ සඳහා පවතින ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේක චතුරාර්ය සත්‍ය අංග 4 තුන්වෙනි එක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන කෙනෙක් නිතර සිහි කරගත යුතු දේ තමයි දුක්ඛ නිරෝධය. සාක්ෂාත් වෙනවද? දුක්ඛ නිරෝධය කියන එක කොපමණකින් ඒ වෙතට මම ලං වෙලා තියෙනවද කියන එකයි සිහි කරන්න තියෙන්නේ. ඒක අපි ඒ කතා කරපු විදිහට සාක්ෂාත් කරපු ආකාරයට නෙමෙයි සිහි කරන්න තියෙන්නේ. ඒක සිහි කරන්න තියෙන්නේ දුක්ඛ නිරෝධය ගැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු පිළිවෙලට. බුදුරජාණන් වහන්සේ ඒක කියලා දුන්නේ යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම් කිසි තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව නැති වෙලා යනවා. ඉතිරි නැතිව, ඉතිරි වෙන්නේ නැතිව. ඒ නිසා නොඇලීම ඇති වෙනවා. නිරුද්ධ වෙලා යනවා. විරාග නිරෝධෝ. ඒ නිරුද්ධ වීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන පිළිවෙලට ඒක සිද්ධ වෙන්නේ. ඇල්ම නැති වෙලා නොඇලීම ඇති වෙලා දුක නිරෝධ වෙන්නේ අතහැරීම තියෙන තැනයි. ඡාගය. දැන් ඡාගය අපි අහලා තියෙනවා සීක බලයක් විදියට. ඡාගය කියන එක සීක බලයක් විදියට අහලා තියෙනවා. එතකොට මේ සීක බලයක් විදිහට තියෙන ඡාගේ අහලා තියෙනවා මේ මසුරු මල දුරු කරමින් නිවසේ වාසය කළ යුතුයි මේ ඡාගේ දිනු කරන කෙනා. මසුරු මල දුරු කරමින් නිවසේ වාසය කළ යුතුයි. ඊළඟ එක තමයි මේ දෑත් සෝදාගත් කෙනෙක් වගේ දීලා ඉවරුනාට පස්සේ යා තුල අද්දක හොදගත්ත කෙනෙක් වගේ ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දුන්නට පස්සේ Taman ළඟ රැඳෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අතහරින ස්වභාවයක් තියෙනවා. ඊළඟ එක තමයි මේ යාච යෝගෝ. ඒ කියන්නේ මේ දීමට නැඹුරු වුණු කෙනෙක්. ඉල්ලන්න සුදුසු වෙන කෙනෙක් බවට පත් වෙනවා කෙනෙක්ට. එතකොට අන්න ඒ වගේ ස්වභාවයකින් තමයි අපි ඡාගය අහලා තියෙන්නේ. එතකොට ඡාගය කියන සීක බලය සිහි වෙනවත් එක්කම අපිට මතක් වෙන්නේ ආහාර පාන දන් දීම, වස්ත්‍ර දන් දීම, ඊළඟට සේනාසන දන් දීම, ඖෂධ දන් දීම. එතකොට ඒක තමයි එකපාරටම සිහිපත් වෙන කාරණාව. ඉතින් මේ විදිහට ගත්තොත් අතහැරීම කියන දේ අපි වස්ත්‍ර වශයෙන්, කෑම වශයෙන්, ඊළඟට ඖෂධ වශයෙන් දීගෙන ගියා කියලා අපිට ඒ අතහරින ප්‍රමාණය අනුව ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. අතහරින ප්‍රමාණය අනුව. මොකද ඒකට හේතුව ඒ අතහරීම කියන එක කුමක්ද කියලා Taman තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි අර මසුරු මල දුරු කරමින් දන් දෙනවා කියන කාරණාව ඡාගේ යටතේ විස්තර කරලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට පුළුවන් තියෙන ඔක්කොම දීගෙන යන්න. හැබැයි දුන්නට පස්සේ භාවිතා කරන කෙනා ඒක භාවිතා කරන ආකාරය දැක්කම
හොඳට භාවිතා කරනවා නම් ලෝභකමක් ඇති වෙනවා. iriසියාවක්. වැරදියට භාවිතා කරනවා නම් දුකක් ඇති වෙනවා. මම මේ දුන්න දේ වැරදියට භාවිතා වෙනවා කියලා. මේ තැන් දෙකේදිම පේන්නේ යා මසුරු මල දුරු කරලා දෑත් සෝදගෙන දන් දීලා නැහැ. මසුරු මල දුරු කරලා දෑත් සෝදගෙන දන් දුන්නා නම් හොඳට භාවිතා කරද්දී මේ ලෝභකමක් ඇති වෙන්නවත් නරකට භාවිතා කරද්දී දුකක් ඇති වෙන්නවත් හේතුවක් නැහැ. දුන්නට පස්සේ දුන් දේ අතරේ Taman එක්ක සම්බන්ධයක් මනසටවත් නැහැ. ඒ නිසා මේ ඡාගය සිදුවිය යුත්තේ මනසත් එක්ක සම්බන්ධ වෙලා. මනෝමය වශයෙන් තමයි ඡාගය සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි හිතමු කෙනෙක් කියනවා මම මේ අතහරින දේ අපි හිතමු කෙනෙක් අතහරින්න පුළුවන් පහන් 100ක් පත්තු කරන්න තෙල්. තව කෙනෙක් කල්පනා කරනවා එක පහනක් පත්තු කරලා අනිත් පහන් 99 තෙල් වලින් මම පපඩම් බැඳගෙන කනවා. එතකොට එයා හිතනවා ඒක අරබිරීම ඇස්ම. නමුත් එයාගේ හිත ඇතුලේ තියෙන්නේ මොකක්ද? ලෝභකම. එතකොට ඒ නිසා මේ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ හිත ඇතුලේ තියෙන ස්වභාවයයි අපි බලන්න ඕනේ. අපි හිතමු එක පහන හරි ලෝභකමක් නැතුව තව දෙයක් අල්ලගන්න නැතුව අතහරිනවා නම් අන්න එතන තමයි ඡාගය දියුණු වෙන්නේ. ඡාගය දියුණු වෙන්නේ එතන. දැන් බලන්න මේ වෙස්සන්තර රජුරවන්ට රාජධානියට ශාස්ත්‍රීයත්වය ලැබුණු හස්තියාව අතහැරියා. ඊට පස්සේ රාජධානිය නියඟයකට හසු වෙයිද දුකටපත් වෙයිද ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව අතහරින ස්වභාවය මනසේ තිබුණු නිසා අතහරින්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ දරු දෙදෙනාව සේවයට අවශ්‍ය කරන කෙනෙක් බමුණෙක් ඇවිල්ලා දරු දෙදෙනාව ඉල්ලපු වෙලාවේ මේ බමුණට දරුවන්ට සලකන්න පුළුවන්ද? කන්න බොන්න දෙන්න පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් දරුවෙක්ව බෝඩිමක හරි නවත්තනවා නම් සාමාන්‍ය සිරිතක් තමයි අම්මා ගිහින් බලනවා. මේකේ මේ ළමයාට ඉන්න පුළුවන්ද? මදුරුව බෝ වෙන තැන් තියනවද? උවදුරු සහිත ස්ථාන වටේ තියනවද? කන්න බොන්න දෙන්න ගන්න පුළුවන් කඩවල් තියනවද? හදිසියක් වුණොත් පරිස්සමට මොනවා හරි තියනවද කියලා හොයලා හරි බලනවා. දැන් වෙස්සන්ත රජුරුව මේ තාපසතුමා හොයලා බැලුවද වනේදී ඔවා? මේ බමුණට පුළුවන්ද මේ දරුවන්ට සලකන්න? ගේ කොයි වගේද? නිදාගන්න තියෙන කොයි තැනද? කිසිම දෙයක් හොයන්නේ නැතිව දරු දෙන්නම මනසිනුත් එක්ක අතහැරලා දැම්මා. අවසානයේ ඉතුරුනේ මේ බිසව. ඒ දාසිකමට බිසව මේ කෙනෙක් හොයාගෙන යන කෙනෙක් මුණ ගැහිලා බිසවවත් දන් දුන්නා. එතකොට බලන්නේ මේ මනස ඉතුරු කරගන්නවා කියන ස්වභාවය තිබුණේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුගේ මනසට වඩා බොහෝම දියුණු මනසක්. ඊළඟ එක තමයි මේ හිස ඉල්ලගෙන ඇවිත් තියෙන බෝසතාණන් වහන්සේ ළඟට. මට ඔබ වහන්සේගේ හිසෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඔබ වහන්සේගේ හිස දෙන්න. බෝසතාණන් වහන්සේ පැනලා දිව්වේ නැහැ. ගහලා පෙන්නුවේ නැහැ. ආයුධය අරගෙන හිස කපලා මේ ගෙල ළඟින් කපලා අතට අරන් දීලා තියෙනවා. අතක අවශ්‍යතාවයෙන්, රුධිරයේ අවශ්‍යතාවයෙන්, මස්වල අවශ්‍යතාවයෙන් ආපු අයට, ඇස්වල අවශ්‍යතාවයෙන් ආපු අයට බෝසතාණන් වහන්සේ ඒවා ගලවලා කපලා දීලා තියෙනවා. දැන් සාමාන්‍ය කෙනෙක් කොච්චර අතහැරියත් Tamange ඇඟ ළඟින් නවතිනවා ඒක.
එහෙම නැත්නම් තමන්ගේ ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන් ළඟින් නවතිනවා. නැත්නම් තමන්ගේ ප්‍රිය නිවහන ප්‍රිය රැකියාව ඊළඟට තමන්ට ප්‍රිය වාහනේ තමන්ගේ බඩු මුට්ටු ළඟින් නවතිනවා. එක්තරා සීමාවකින් එහාට දෙයක් තමයි ඉල්ලුවොත් දෙන මට්ටමක ඉන්නේ. එතකොට දැන් සමහර රෙදි ඉල්ලන් එනවා. එතකොට කියනවා රෙදි නෑ දෙන්න අපි ළඟ රෙදි නෑ කියනවා. ඒ කියන්නේ අඳින්න නැද්ද? ඇඳුම් තියනවා. අර දෙන්න පුළුවන් මට්ටමේ ඇඳුම් නෑ. කෑම ඉල්ලන් එනවා. කෑම නෑ කියනවා. ඒ කියන්නේ ඒගොල්ල කන්නේ නෑ කියන එකද? නෑ කෑම තියනවා කෑම උයනවා. දෙන්න පුළුවන් මට්ටමක කෑම නෑ. ඒ නිසා මිනිස්සු දෙන්නේ නෑ. එතකොට මෙන්න මේ ස්වභාවය තියෙන්නේ මේ හිතේ තියෙන හිර වුණු පටු රාමුවක කොටු වුණු අතහැරීම මත. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අතහැරීම දිනු කරනවා නම් ඒ ශ්‍රාවකයා හිතේ තියෙන මසුරු මල දුරු කරමින් තමයි අතහැරීම කියන දේ සිද්ධ කරන්නේ. එතකොට මේ මසුරු මල දුරු කරමින් අතහැරීම සිද්ධ කරන ශ්‍රාවකයා ඒ ඡාගය තුල සීමාවක් දකින්නේ. ඒ ඡාගය තුල සීමාවක් දකින්නේ. තමන්ගේ හිතේ ඡාගය කියන දේ මම මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන දෙයින් ඇතුළට එන්නේ නැහැ. නමුත් මම මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා දෙයක් නැහැ කියලා යම් කෙනෙක් තේරුම් ගන්නකොට මේකේ මම කියලා දෙයක් නැහැ මගේ කියලා දෙයක් නැහැ මට කවදත් නැති වෙනවා කියන එක අවබෝධ කරගන්නවත් එක්කම අර සීමාව කැඩිලා අසීමාන්තික ඡාගසිතක් හිත ඇතුලේ ඇති වෙනවා. ඒක මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමු දැන් අපිට ඔය දෙන්න හිතෙන දේවල් අපි හිතමු මේ කුඹුරක් වගේ කියලා. මහා විශාල කුඹුරු යායක් තියෙනවා. මේ කුඹුරු යායේ තියෙන අස්වැන්න අතහැරගෙන එනවා අපි දීගෙන එනවා. එක තැනකින් ඇතුළට එනකොට අපිට මතක් වෙනවා මෙතනින් ඇතුළට තියෙන සීමාවේ තියෙන අස්වැන්න දුන්නොත් මට කන්න නැති වෙනවා. මගේ බිරිඳට කන්න නැති වෙනවා. මගේ දරුවන්ට කන්න නැති වෙනවා. මගේ දෙමව්පියන්ට කන්න නැති වෙනවා. ඊට පස්සේ මට අනාගතේ ජීවත් වෙන්න බැරි වෙනවා. මෙන්න මේ ස්වභාවයත් එක්ක එක සීමාවක එක නවතිනවා. එක සීමාවක නවතින. එතකොට අපේ අතහැරීම කියන දේ එක තැනක ඇවිල්ලා නැවතිලා තියෙන්නේ දැන්. අපි එතනින් එහාට දෙන්න පුළුවන්. එතනින් මෙහාට ඇතුළට එන්නේ නැහැ. දැන් නිකන් හිතලා බලන්න. ඒ ඇතුළේ තියෙන දේවල් නිට්ටයද අනිත්‍යද? අල්ලගත්ත සීමාවේ තියෙන. දැන් Taman ඔය අල්ලගත්ත සීමාව ඇතුළේ තියෙන දේවල් දැන් බුද්ධ කාලෙත් හිටිය එක්තරා ගොවියෙක් ඒ අස්වැන්න මේ ගොවිතැන කළේ අස්වැන්නාවට පස්සේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවා කියලා හිතාගෙන. එතකොට මේ පැත්තෙනුත් එයා ඒක අල්ලන් හිටියා. හැබැයි උනේ හදිසියේ ආපු වතුරකින් අස්වැන්න විනාශ වෙලා ගියා. දැන් මේක විනාශ වෙලා ගියා කියන්නේ Taman අල්ලගත්ත දේ අතහරින්න නැතුව අල්ලගත්ත දේ නිත්‍ය වශයෙන් පවත්වන්න මෙසේ වේවා කියලා පවත්වන්න Tamanට නොහැකි වෙලා ගියා. මෙසේ නොවේවා කියලා පවත්වන්න බැරි වුණා. ඒ කියන්නේ Taman අර සීමාව ඇතුලේ අල්ලගත්ත දේ Tamanට තේරුන්නේ මේ දේ අනිත්‍යයි කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. ඒ කියන්නේ අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයට අයිති දේ මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් ඒක අනුන්ට අයිති දෙයක් වගේ. කාට අයිති දෙයක් වගේද?
අනුන්ට අයිති දෙයක් වගේ. ඒක මේ වැස්සට අයිති දෙයක් වගේ වැස්ස අරයි යනවා. ගින්නට අයිති දෙයක් වගේ ගින්න අරගෙන යනවා. ඊළඟට මේ කැලේ සත්තුන්ට අයිති දෙයක් වගේ සත්තු කාලා දාන්න පුළුවන්. සොර සතුරු අරයි යන්න පුළුවන්. රාජසන්තක වෙන්න පුළුවන්. දැන් මේ අභ්‍යන්තරයේ තියෙන දේ පවා අනිත්‍යයි, දුක් සහිතයි, අනාත්මයි කියලා තේරුම් ගත්තා නම් එයින් ප්‍රයෝජනයක් සහිත කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ මනස හැදෙනවා ඒ ටික පවා දෙන්න. දැන් එතකොට ඒ කුඹුර මැද නම් Taman ඉන්නේ. දැන් නිකන් හිතාගන්න කුඹුර මැද ඉන්නේ. කුඹුර දෙන්න පුළුවන් තැනට ආවනම් Tamanගේ කියලා ඉතුරු කරගත්ත කුඹුර දෙන්න පුළුවන් නම් දැන් ඉතිරි වෙන්නේ මොකක්ද? ඉතිරි වෙන්නේ Taman කියලා Taman හිතාගෙන ඉන්න මේ ශරීරේ. ඒ ශරීරේ දැන් කුඹුර මැද ඉතිරි වෙනවා. දැන් කවුරු හරි එනවා අපේ S2 අවශ්‍ය කෙනෙක්. දැන් අපි හිතනවා මම කුඹුරු යායම දුන්නා. මගේ වත්කම් ඔක්කොම දුන්නා. S2 කන් දෙක නම් ඉල්ලගෙන එන්න එපා කියලා හිතුවොත් ඒ කියන්නේ මොකක්ද අපි? ඒක මගේ ආත්මය වශයෙන් අල්ලගෙන ඉන්නවා. මේ ඇස මෙසේ වේවා, මේ කන මෙසේ වේවා, මේ නාසය මෙසේ වේවා කියලා පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන. හැබැයි අපි නොදී ඉන්නවා දැන් මේ ඇස කන. හදිසියෙම මොකද වෙන්නේ? ගින්නකට අහු වෙලා ඇඟ පිච්චිලා යනවා. දැන් ඇඟේ තියෙන්නේ පිලිස්සුන් තුවාල. ඊළඟට මේ ඇස් දෙකට විසක් ගිහලා ඇස් දෙක අන්ධ වෙලා යනවා. දැන් ඇත්තටම අපි දුන්නේ අල්ලගෙන හිටියා. අල්ලගෙන හිටියා කියලා අපිට පුළුවන් වුණාද රැකගන්න? රැකගන්න බැරි වුණා. මෙසේ වේවා කියලා පවත්වන්න බැරි වුණා. මෙසේ නොවේවා කියලා පවත්වන්න බැරි වුණා. එහෙනම් අපි මේක අවබෝධ කරගත්තොත් මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ දේවල් අල්ලගෙන හිටියා කියලා අපිට අතේ තියාගෙන ඉන්න බැරි නම් හරියට මේ ජලයේ මිටක් අතට ගන්නවා වගේ. වාතයේ මිටක් අතට මිටි මොළවල හිර කර ගන්නවා වගේ. අපිට ඒක කරන්න බෑ. අපේ ඇඟිලි තුඩු අතරින් මේ සියල්ල ගිලිහිලා යනවා. මෙන්න මේ ස්වභාවය මේ ඇතුලේ හිර කරගත්ත දෙයට අයිති කියලා තේරුම් ගත්තොත් මේ දෙත් තමන්ගේ නොවන තමන්ට අයිති නැති අනුන් විසින් ඕනම වෙලාවක විනාශ කරන ගින්නෙන් ජලයෙන් විනාශ වෙන්න පුළුවන් දෙයක් මේ ඇසිස් මස්ලේ කියන්නේ. ඊළඟට සොර සතුරු විසින් සත්තු විසින් අරන් යන්න පුළුවන් දෙයක් ඇසිස් මස්ලේ කියන්නේ. රජවරු විසින් ඝාතනය කරලා දාන්න පුළුවන් දෙයක්. එහෙනම් මේ දෙත් අතහරිනවා කියන මානසිකත්වයට එන්න ඕනේ. ඇස අතහරිනවා කියන මානසිකත්වයට එන්න තියෙන්නේ මේ ඇස අනිත්‍යයි, වෙනස් වෙනවා, මට ඕන විදිහට පවතින්නේ කියන මානසිකත්වය හදාගත්තොත් ඇසත් අතහරින්න පුළුවන්. කනත් අතහරින්න පුළුවන්. නාසයත් අතහරින්න පුළුවන්. දිවත් අතහරින්න පුළුවන්. කයත් අතහරින්න පුළුවන්. මනසත් අතහරින්න පුළුවන්. ඇස කන නාසය දිව කය මනස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සියල්ල කියලා. ඇස කන නාසය දිව කය මනස අතහැරියා නම් යම් කෙනෙක් එයා සියල්ල අතහැරපු කෙනෙක්. එතකොට එයා ඇස කන නාසය දිව කය මනස අතහරින්න පුළුවන් මානසිකත්වයක ඉන්න කෙනෙක්ට ආපස්සට ගත්තොත් ඕන දෙයක් අතහරින්න පුළුවන්. ඒ කියන්නේ මේ මැද තියෙන වටිනාම කියලා හිතාගෙන ඉන්න දේ අතහරින්න පුළුවන් නම් අනිත් පැත්තට කල්පනා කරොත් එයාට කුඹුර ඒ තරම් වටින්නේ නැහැ. ඊළඟට එයාගේ දීපල ඒ තරම් වටින්නේ නැහැ. ඒ කෙනායි සිතින් ඒ සියලු දේවල් අතහැරලා වාසය කරන්නේ. එතකොට ඡාගය කියන එකේ කාරණාවේ පරිපූර්ණ අර්ථය තමන් තේරුම් ගන්න ඕනේ. ඡාගය කියන්නේ මොකක්ද? එක තැනක ගිහින් නවතින එකක් නෙමෙයි ඡාගය කියන්නේ.
ඒක සීමාවකින් එහාට අතහැරීමක් විතරක් නෙමෙයි ඡාගය කියන්නේ. ඡාගය කියන එකේ තියෙනවා හිතෙන් මේ සියලු දේවල් අතහැර වාසය කිරීම. එතකොට මනසෙන් මසුරු මල දුරු කරලා වාසය කරනවා නම් දෙන්න ලැබුණොත් අතේ ගෑවෙන්නේ නැතුව දෙනවා නම් ඊළඟට ඉල්ලන්න සුදුසු මට්ටමේ කෙනෙක් නම් දැන් බලන්න මේ ඇස කන නාසය දිවකය මනස අතහැරලා හිටපු කෙනෙක් ඒ කෙනා ඉල්ලන්න සුදුසු කෙනෙක්. මොකද එයා ළඟ තියෙන ඇස පවා ගලවලා දෙන මට්ටමේ කෙනෙක්. ඒ කියන්නේ එයා ඉල්ලන්න සුදුසු කෙනෙක්. දැන් අර පසේ බුදුවරු දවස් 7ක් නිරෝධ සමපත්තියේ ඉඳලා අවදි වෙලා බලන්නේ මේ ඉල්ලන්න සුදුසු පුද්ගලයා කවුද? දීමට නැඹුරු වුණු පුද්ගලයා කවුද කියලා. එහෙමයි බලන්නේ. ඉල්ලන්න සුදුසු කවුද? දීමට නැඹුරු වෙලා ඉන්නේ කවුද? ඒ වෙලාවේ දකිනවා මේ ලේමස් පවා ගලවලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා ළඟට තමයි හදිසියේ වැඩම කරන දාන කටයුත්තට පස්සේ බුදුර වඩින්නේ. මොකද නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් අපි සූදානම් වෙලා හිටියේ නෑ. අපි ළඟ තිබුණේ නෑ. මේක තිබුණේ ලෙඩෙකුට. මේ ප්‍රශ්න එන්නේ ඒ ඉල්ලන්න සුදුසු භාවය නැති මානසිකත්වයක් තුළ. දැන් බලන්න මේ ගටිකාර කුම්භකාරතුමා කුම්භකාරතුමාගේ ජීවිතයේ අවස්ථා දෙකක සිදුවීම් දෙකක් වෙනවා. අවස්ථා කීපයක වෙනවා ඒක. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකක මේ පිණ්ඩපාතේ ගිහින් ගටිකාර කුම්භකාරතුමාගේ නිවසට යනකොට මේ අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. හැබැයි මෙයා ගෙදර උයලා භාජනවල වහලා තියලා ගිහිලා තියෙන්නේ. ඉතින් අම්මයි තාත්තයි කවුද ආවේ කියලා ඇහුවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි කියනවා අනේ ස්වාමිනී භාගතුන් වහන්සේ මෙන්න තියෙනවා මේ පුතා උයලා ගියපු ආහාර ඔබ වහන්සේ සුවසේ කැමති පරිදි බෙදාගෙන වල දාන්න කියලා. දැන් එතකොට මේ අම්මා තාත්තට ඇස් පේන්නේ නැහැ. ඊළඟට ගටිකාර කුම්භකාරතුමා ගෙදර නැහැ. දැන් මෙතන තියෙනවා අම්මගේ තාත්තගේ ශ්‍රද්ධාව ගැන සෑහෙන දෙයක් හිතුවේ නැති. දැන් බලන්න අම්මගේ තාත්තගේ ඇස් පේන්නේ නැති වෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපේ ඇස් පේන්නේ නැහැ. මොනෝ අරයයිද දන්නේ නැහැ. වැඩිපුර බෙදා ගනීද දන්නේ නැහැ. අපිට කන්න නැති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කෝකටත් පුතා එනකන් ඉන්න කියන්න ඕනේ. එහෙම අංශු මාත්‍රයක දෙයක් හිතුන්නේ නැහැ අම්මට තාත්තට. ඒ කියන්නේ ගටිකාර කුම්භකාරතුමා වගේම එතුමාගේ අම්මයි තාත්තයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් සහිත දෙන්නෙක්. ඡාගය පුරුදු කරපු දෙන්නෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අවශ්‍ය පරිදි දානේ පාත්‍රයට බෙදාගෙන පිටත් වෙලා ගියා. ගටිකාර කුම්භකාරතුමා ඇවිල්ලා මේ හොයලා බලනකොට කෑම අඩුයි. ඒ වෙලාවේ මේ ගටිකාර මානවකයා අහන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙත් හරි පුදුමයි. වෙන කෙනෙක් නම් ඔය වගේ වෙලාවක අහන්නේ කවුද මේ කවුරු හරි කුස්සියට පැනලා මොන හරි හොරකම් කරන් ගිහින් තියෙනවා. එතකොට බලන්න මේ වචනෙත් එක්ක කොච්චර පව් සිද්ධ වෙනවද? නොදැන හරි. නමුත් ගටිකාරතුමා අහනවා අම්මේ කවුරු හරි ආවද අද අමුත් එක්ක? කවුරු හරි ආවද? එතකොට එතුමා දන්නවා ඒ අමුත් එක්ක ඇවිල්ලා මේ අම්මලා තාත්තලා කන්න දීලා වෙන්නේ නැති. ඒ වෙලාවේ කියනවා අනේ බුදුරජාණන් වහන්සේ වැඩි අපුතේ. ඇවිල්ලා කුස්සියට ගිහින් දානේ බෙදාගෙන පිටත් වුණා. ගටිකාර කුම්භකාරතුමාට සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මාව කොයිතරම් සමීපෙන් කොයිතරම් විශ්වාසයක් මං කෙරෙහි තියලා තියෙනවද? මේක අවස්ථා දෙකක වුණා.
ඊළඟට විශේෂම සිද්ධිය තමයි මේ වැස්ස වස්සාන කාලේ තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙනවා. කුටිය තෙමෙන නිසා බුදුරජාණන් වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේලාට ගටිකාර මානවකයාගේ මේ වළං හදන ශාලාවෙන් පිදුරු අරන් එන්න කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා ගිහිල්ලා පිදුරු මේ ගලව පල්ලෙහාට දානකොට අම්මට තාත්තට ඇහෙනවා නිකන් මේ ශාලාවේ පිදුරු බිම දානවා වගේ. මොකද මේ සද්දේ පුරුදු ඇති මීට කලින් පිදුරු අස්කරන ඒවා අවස්ථා කීපෙකම වෙලා තියෙන නිසා. ඉතින් මේ අම්මයි තාත්තා එළියට ගිහින් අහනවා කවුද අපේ පුතාගේ ශාලාවේ පිදුරු ඉවත් කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා පින්වත් මෑණියනි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙනවා. ඒ නිසා මේ පිදුරු අරන් යන්න ආවා. ඒ කියන්නේ මේ අම්මටයි තාත්තටයි දැනුවත් කරලා දරන් යන්න හදන්නේ. දැන් අම්මටයි තාත්තටයි කතා කරලා අම්මේ තාත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ පිදුරු මේ කුටිය තෙමෙනවා. අපි පිදුරු ටිකක් අරන් යන්නද කියලා ඇහුවා නම් එළියට ඇවිත් ඔහම අහනවද? අහන්නේ නැහැ. ඒ තරම් විශ්වාසයක් ඒ ශ්‍රාවකයා කෙරෙහි තිබ්බේ අර දීමට නැඹුරුණු කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දන්නවා. අතහැරපු කෙනෙක් කියලා දන්නවා. තථාගතයන් වහන්සේ. ඊට පස්සේ අම්මයි තාත්තයි කියනවා ස්වාමීනි ආර්යයන් වහන්සේ ඇතිතරම් අරන් යන්න කිව්වා. දැන් මේ වළං තෙමෙනවා, මැටි තෙමෙනවා, හොදන් යන්න පුළුවන් කිසි දෙයක් මනසට ආවේ නැහැ. බලන්න කොච්චර සුන්දර හිතක්ද ඒක. ඒ වගේ ඒ මානසිකත්වය ගැන හිත සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මානසිකත්වයක් මිනිස්සුන්ට තමයි ඉපදෙන්නේ. ඒ වගේ මානසිකත්වයක් ඉපදෙන්නේ නැහැ ඒ මිනිසත් බව දියුණු කරේ නැත්තම්. ඉතින් ගටිකාර කුම්භකාරතුමා එනවා. එනකොට දකින්නවා දැන් වහලේ පිදුරු නැහැ. ඔය සිද්ධියම ඇතිනේ මහා ද්වේෂයක් ඇති කරගෙන මහා පටිගකින් කෑ ගහලා අඩි පොළොවේ හප්පලා අරන් ගියපු කෙනා ළඟට පන්සලද කොහෙද කියලා බලන්නේ නැතුව බයින මට්ටමටපත් වෙන්න ඒකම ඇති. නමුත් ගටිකාරතුමා දැක්කා එහෙම ගිහින් අම්මගෙන් තාත්තගෙන් ඇහුවා පිටුරු ටික අරන් ගිහිල්ලා තියෙනවා. කවුද අරන් ගියේ කියලා ඇහුවා. බොහොම සංසුන් හිතින්. ඒලයි අම්මයි තාත්තයි කියනවා තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ඇවිත් මේ පුතාගේ කුඹල් හලෙන් පිටුරු අරගෙන ගියා කුටිය සෙවිලි කරන්න. බලන්න එතකොට තථාගතයන් වහන්සේගේ කුටියේ ඒ අවශ්‍යතාවයට තථාගතයන් වහන්සේම යොමු කරලා ශ්‍රාවක සංඝයා බයසක රහිතව පිටුරු අරන් යන්න තරම් මම මෙච්චර සුදුසුද අතහැරීමට කියලා සතුටටපත් වෙලා ප්‍රීතිය තිබිලා තියෙනවා සතියක් දෙකක් විතර වගේ. ගටිකාර තුමාගේ. එතකොට බලන්න අන්න ඒ ස්වභාවය තුල තියෙනවා දීමට නැඹුරු වුණු ස්වභාවය, අතහැරිය ස්වභාවය. ඒ කියන්නේ ගටිකාර කුම්භකාරතුමා මේ පිදුරු සෙවිලි කරලා තියෙන්නේ අතහැරලා. මේ කුඹල් ශාලාව ඇතුලේ මැටි බඳුන් තියලා තියෙන්නේ අතහැරලා. මේ දේවල් දිය වෙන්න පුළුවන්, මේ දේවල් කැඩෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන් කියන ස්වභාවයේ මනසකින් මේ මැටි භාජන තියලා තියෙන්නේ. කෑම බීම පවා උයලා තියෙන්නේ මේ කෑම බීමෙන් කුසගිනි නිවේවා කියන අපේක්ෂාවෙන් නෙමෙයි. ඒ සියල්ල අතහැරලා තමයි කෑම බීම පවා උයලා තියෙන්නේ. ඒ නිසා ඒවා නැති වුණා කියලා දුකක් හටගත්තේ නැහැ. දන් දුන්නා කියලා සතුටක් ඇති කරගත්තා. එතකොට මේ ඡාගය කියන එක අසීමාන්තික දෙයක්. හිතා ගන්න බැරි තරම් බලවත් දෙයක් මේ ඡාගය කියන එක. ඒ ඡාගය තුල තියෙන්නේ අතහැරීමමයි. දැන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ තණ්හාව නිර්වශේෂයෙන් නිරුද්ධ කරලා නොයල්මෙන් නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල විදිහට මුලින්ම වදාළේ ඡාගය. ඒ කියන්නේ අතහැරීම. තමාගේ ඇස කන නාසය දිවකය මනසේ ඉඳලා දස දිසාව පුරාවටම විහිදී තියෙන අනන්ත වූ ලෝක ධාතුවම
කෙරෙහිම පවතින යම්කිසි තණ්හාවක්, අපේක්ෂාවක්, පනවගත් අයිතියක් මේ සියලු දේවල් අතහරින්න පුළුවන් ස්වභාවය තමයි ඡාගය කියන්නේ. ඒක බොහොම බලවත් දෙයක්, අසීමාන්තික දෙයක්, කොටුුනේ නැති දෙයක්. ඊළඟ එක තමයි පටිනිස්සග්ග. පටිනිස්සග්ග කියලා කියන්නේ දුරු කොට දැමීම. දැන් අපි යම්කිසි දෙයක් අතහරිනවා නම් අපි හිතමු අපි අවබෝධයෙන් කලකිරීමෙන් යම්කිසි කෙනෙක්ව යම්කිසි දෙයක්ව අතහරිනවා. කලකිරීමෙන් අතහැරියට පස්සේ අපි කරන පළවෙනි දේ තමයි ඒ කෙනාව හරි ඒ දේ හරි දුරස් කරන එක. දුරස් කරන ඈතට යවනවා. ළඟින් ඈත් කරලා දානවා, දුරස් කරලා දානවා. එතකොට මේ අතහැරීමේ එක පිළිවෙලක් තමයි පටිනිස්සග්ගය, දුරු කොට දැමීම. ළඟ තියාගත්තොත් වෙන්නේ අතහැරලත් ළඟ තියා ගන්නවා. අතහැරලත් ළඟ තියාගත්තොත් වෙන්නේ අවබෝධයෙන් කලකිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒකයි යා ළඟ තියාගත්තේ. අවබෝධයෙන් කලකිරුණා නම් යා ඒ දේ දුරු කරලා දානවා. එතකොට මේ දේ මනසින් සම්පූර්ණයෙන්ම දුරස් කරලා දැම්මට පස්සේ දැන් තමන්ගේ මනස ළඟ හැසිරෙන දෙයක් නෙමෙයි ඒක. මනස ළඟ පවතින්නේ මනසෙන් ඈත් වෙලා. ඊළඟ එක තමයි මුත්‍ය අනාලය. මුත්‍ය අනාලය කියන්නේ ආලය රහිත වීම. ආලය තිබුණොත් වෙන්නේ ඈත් කරපු දෙයට තමන් ලං වෙනවා. ආලයක් තිබ්බොත් ලං වෙනවා. දැන් සමහර වෙලාවට මේ දෙමව්පියෝ දරුවෙක් ඔන්න වැරදි විවාහයක් කරගන්නවා අකමැත්තෙන්. දෙමව්පියෝ මොකද කරන්නේ? දුරු කරලා දානවා. මම පවුලෙන් නිරපනවා කියනවා. පිටුවහල් කරනවා කියනවා. ඈත් කළා දානවා, එලවනවා. ඈත ඉන්න දෙනවා, මේ ගමට පැත්ත පලාතේ ඉන්න එපා කියනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ දැන් මෙයා දුරු කළාට අම්මගේ හිතේ තාම ආලේ තියෙනවා අම්මගේ තාත්තගේ. දැන් ටික ටික හොයලා බලනවා වටෙන් ගොඩින් මේ පලාතේ කවුරු හරි එනවනම් හොයලා බලනවා. වෙන කෙනෙක්ට දුරගත නැමතුමක් කර දීලා බලනවා. පස්සේ දරුවෙක් මුණුපුරේක ඉපදුනා කියලා ආරංචි වුණාම දැන් ඉන්න බෑ, කැකෑරෙනවා ගිහින් බලන්න. ටික දවසක් යනකොට පේනවා මෙන්න මේ අම්මා ගිහිල්ලා අර පදිංචි වෙලා. ඒකට හේතුව මොකද? ආලේ තිබීම නිසා පසු කාලීනව නැවත ලං කර ගන්නවා. එහෙනම් අතහරින කෙනෙක් ඉන්නවා නම් ඒ හිතේ අතහරින දෙයට අවශ්‍ය ආලයත් දුරු කොට දැමිය යුතුයි. ආලේ රහිත වීම. එතකොට හිතෙන් තමා ලං වෙන්නෙත් නැහැ. තමා ළඟ තියාගන්නෙත් නැහැ. අන්නේ දේ අත්හල දෙයක් බවට පත් වෙනවා. එතකොට අපි අත්හල යුත්තේ කුමක්ද? අපි අත්හැල යුතුයි, අතහැරලා දැමිය යුතුයි අපිට ලැබිලා තියෙන දේ. අතහරින්න ඕනේ ලැබිලා තියෙන දේ, අපි ළඟ තියෙන දේ. දැන් අපිට ලැබිලා නැති දෙයක්, අපි ළඟ නැති දෙයක් අපිට අතහරින්න අවශ්‍ය නැහැ. නමුත් මම මගේ කියලා අපි ළඟ තියෙන Tamanට ලැබිලා තියෙන දේ තමයි අතහැරලා දැමිය යුත්තේ. අපිට මොනවද ලැබිලා තියෙන්නේ? අපිට ලැබිලා තියෙනවා කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. පංච උපාදානස්කන්ධයක් පහළ වෙලා තියෙනවා. ආයතන හයක් ලැබිලා තියෙනවා. ආයතන හයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ. ඒ පහ නිසා තමයි දැන් අපි මේ දකින්නේ, අහන්නේ, විඳින්නේ, දැනගන්නේ මේ පංච උපාදානස්කන්ධය නිසා. ඊළඟ තව විදිහකට ගත්තොත් ඇස, කන, නාසය, දිව, කය, මනස ලැබිලා තියෙනවා. දැන් අපි ළඟ තියෙනවා ඇස් තියෙනවා, කන් තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. එතකොට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස දැන් මේ අපි ළඟ ලැබිලා තියෙන දේවල්. එහෙනම් අපි
ක්‍රමයෙන් අතහල යුත්තේත් මේ දේවල්මයි. ක්‍රමයෙන් අතහල යුත්තේ මේ දේවල්. දැන් බලන්න තමන්ගේ හිසේ තියෙන කෙස් ගැලවි වැටෙනවා නම් කොච්චර දුකක් දැනෙනවද තමන්ට? ඒ කියන්නේ මේ පඨවි ධාතුව මේ රූපේ අතහැරලා නැහැ. රූපේ අතහරින්න තියෙන තමන් කල්පනා කරන්න ඕනේ මේ රූපේට අයිති කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර ආදී දේවල් නිට්ටය නැ අනිත්‍යයි. මේ දේවල් මම ළඟ තියාගන්න කැමති වුණත් ලෙඩක් දුකක් නිසා මේ දේවල් නැති වෙලා යන්න පුළුවන්. ඊළඟට මේ කාලගුණ දේශගුණ විපර්යාස නිසා මේ දේවල් වල තත්ත්වේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මේ වයසට යාම නිසා මේ දේවල් නැති වෙලා යන්න පුළුවන්. එතකොට මේ දේවල් නැති වෙන පැත්තටම නම් බර මනසින් ඒ දේ අතහැරලා වාසය කළ යුතුයි. එතකොට කෙස් වැටුණා, හම කළු වුණා, දත් වැටුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අතහැරලා වාසය කරන්න පුළුවන් නම්. ඊළඟ එක තමයි මේ අපේ අපේක්ෂාවක් තියෙනවා. අපි සැපම විඳිය යුතුයි. සැපම ලැබිය යුතුයි. සතුටම ලැබිය යුතුයි කියලා. ඒ අපේක්ෂාව තිබ්බට කමක් නැහැ. අපේක්ෂාව තිබූ පමණින් ඒක ලැබෙනවා නම්. ඒ කියන්නේ සැපම ලැබේවා කියලා හිතනකොට සැපම ලැබෙනවා නම් අපේක්ෂාව තිබ්බට කමක් නැහැ. නමුත් අපි අපේක්ෂා කළත් නැතත් සැප වේදනාව දුක් වේදනාව බවට පත් වෙනවා. දුක් වේදනාව ආයි කාලෙකදී ආයි සැප වේදනාව බවට පත් වෙනවා. තව කාලයක් තියෙනවා සැපත් නැති දුකත් නැති විඳීම්. මේ දේවල් අපේ වශයෙන් තොරව වෙනස් වෙවි තියෙන්නේ. හරියට මේ සුළඟ වගේ. විඳීම උපමා කළේ සුළඟට. මේ සුළඟෙන් උතුරෙන් දකුණට හුලං හමද්දී ගස්වැල් මේ පාවෙන දේවල් ඔක්කොම උතුරෙන් දකුණට පෙරලි යනවා. ඊළඟට නැගෙනහිරින් බටහිරට හමනකොට නැගෙනහිර පැත්තේ තියෙන දේවල් බටහිර පැත්තට යනවා. අපිට තියෙන එක බලාගෙන ඉන්න එකයි. අපිට ඒක වෙනස් කරන්න බෑ. අපිට බලාගෙන ඉන්න තියෙන්නේ දැන් ඔන්න උතුරෙන් දකුණට හැමුවා. නැගෙනහිරින් බටහිරට හැමුවා. ඊසානෙන් නිරිතට හැමුවා. මේ විදිහට අර මේ හුළඟ හමාගෙන යන ස්වභාවයේ බලාගෙන ඉන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. උතුරෙන් දකුණට හමත්වා කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. සුළඟ නැති වෙත්වා කියලා පැතුවට වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ සුළඟේ හැසිරීම සිහියෙන් බලාගෙන ඉන්න එකයි. සුළඟ උපමා කළා මේ සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාවට. අපිට බෑ දැන් සැප විඳිත්වා කියලා පතන්න බෑ. දැන් දුක් විඳිත්වා කියලා පතන්න බෑ. දැන් දුක නැති වෙත්වා කියලා පැතුවත් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ සුළඟ වගේ දෙයක් විඳීම කියන්නේ. ඒ නිසා මේ විඳීම ආත්මයෙන් තොරයි, අනාත්මයි, දුක් සහිතයි කියලා අතහැරලා දාන්න ඕනේ. අතහැරලා මනසින් ඒක අතහැරලා වාසය මේ අතහැරණු සිතක් සහිතව වාසය කළ යුතුයි. දැන් අපි සුළඟ කියන දේ අල්ලගෙන ඉන්නේ වගේ සුළඟ අතහැරියට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න සාගරයක් ළඟට ගිහින් සාගරය දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතට තියෙන ලොකු සැහැල්ලුවක්. නේද? දැන් අහස දිහා බලන් ඉන්නකොට අපි හිතමු අපිට මේ එලි මහනක් කොහේ හරි තැනක මේ බිම වැතිරිලා එහෙම නැත්නම් මේ හාන්සි පුටුවක දිග ඇදිලා අපිට අහස දිහා බලන් ඉන්න පුළුවන් නම් අහසින් තරු වලාකුළු ඊළඟට මේ හඳ මේ දේවල් වල චලනයන් දිහා ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. හිතට බරක් නැහැ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අහස දිහා බලන් ඉන්නකොට, මුහුද දිහා බලන් ඉන්නකොට මේ මුහුදේ රැලි මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා අපිට හිතෙන්නේ නැහැ. අපි කරන්නේ බලාගෙන ඉන්න එක. අහසේ තරු මේ තරුව පාට වැඩි වේවා,
මේ වලාකුළ දැන් මෙතන නවතින්න. ඊළඟට මේ හඳ ළඟට මේ තරුව එන්න. හිතෙනවද එහෙම? අපි කරන්නේ මොකක්ද? බලාගෙන ඉන්න එක. ඒක දිහා බලාගෙන ඉන්නකොට අපිට සැහැල්ලුවක් තියෙන්නේ. අපි මේ දේ වෙනස් කරන්න පතන්නේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම හැඩ ගැහෙන්න පාට වැටෙන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම තරුපන්ති වලින් රටාම වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. අපි කරන එකම දේ නිසල්මනේ බලාගෙන ඉන්න එක. හිතට සැහැල්ලුව තියෙනවා. හේතුව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි පතන්නේ කියන්නේ අපි ඒක අතහැරලා ඉන්නේ. අපි ඒක වෙනස් කරන්න බෑ කියලා දන්නවා. දැන් සාගරයේ රළ පහර දැන් ලොකු රළ පහරක් ඇවිල්ලා මට ඡායාරූපෙට ගන්න පුළුවන් වෙන්න ලස්සන රළක් බිඳෙන්න කියලා අපිට ලබන්න බෑ. අපි ඒක වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඒක සිද්ධ වෙනකන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි තැන ඒක ලබන්න බෑ කියලා තේරුම් ගත්ත තැන සැහැල්ලු සිතකින් ඒ දෙස බලන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මේ විඳීම මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දේවල් වලට උපමා. මේ දේවල් වලට උපමා දැන් රූපේ පෙන පිඬක් වගේ කිව්වා. වේදනාව දිය බුබුලක් වගේ කිව්වා. මේ උපමා හැම එකකම තියෙන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි අනාත්ම ස්වභාවයක් මේකේ තියෙන්නේ. දැන් රූපේ පෙන පිඬක්. දැන් ජලයේ මේ දී ඇලි තියෙන තැන්වල මේ පෙන මතුවෙනවා. මේ පෙන ගලාගෙන යනවා ටික දුරක්. ගලාගෙන යන අතරෙත් මේ පෙන බුබුලු බිඳෙනවා. බිඳිලා ටික දුරකින් පෙන නැතිව යනවා. දැන් මේ පෙන බුබුලු බිඳෙන්න එපා. මේ පෙන බුබුලු වැඩි වෙන්න, මෙතනින් පෙන බුබුල බිඳෙන්න. මේ කිසි දෙයක් අපිට ලබන්න බෑ. අපිට තියෙන එකම දේ මේක පෙන පිඬක් කියලා තේරුම් ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. දිය බුබුලත් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. සංඥා උපමා කළේ මිරිඟුවට. මිරිඟුව මෙසේ වේවා කියලා අපිට පතන්න බෑ. මිරිඟුව වෙනස් වෙන්නේ නැහැ. මේ මිරිඟුව අපිට ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය කියන්නේ. සංස්කාර ගත්තත් ඒක කෙසෙල් වනයක් වගේ. මේක වෙනස් වෙන්න කියලා පතන්න බෑ අපිට. විඥානය ගත්තත් මායාකාරී දෙයක්. මායාකාරීක් වගේ මායා හැසිරීමක් තියෙන. නැති දෙයක් පෙන්වන්නේ. එතකොට නැති දෙයක් නම් පෙන්වන්නේ එතන ඇති දෙයක් නැහැ. ඒ කියන්නේ ආත්මයක් නැහැ. වෙනස් කරන්න පුළුවන් මට්ටමක් නැහැ. මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම අතහරින්න පුළුවන්. අතහරින්න පුළුවන්. දැන් බරණැස් 27 මිගදායේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝතාපන්න වුණා. දෙවනුව බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් පළමුව බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම, දුක්ඛ නිරෝධය, දුක්ඛ නැති කරන මාර්ගය. ඒකෙදි දුක ගැන දේශනා කළා. ලෝකයා දන්න තැන ඉඳලම දුක කියන්නේ මොකක්ද? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණය දුකයි, ප්‍රිය විප්පයෝගේ, අප්‍රිය සංපයෝගේ, ශෝක වැළපුම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් සියල්ල දුකයි. නොදැන්න තැනට ආවා. පංච උපාදානස්කන්ධයෙන් තමයි මේ සියලු දුක සකස් වෙන්නේ. ඒ දුක තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුලයි. දෙවෙනි දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න පංච උපාදානස්කන්ධය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. අනාත්ම ලක්ෂණ දේශනාවේදී. ඒ කියන්නේ මේ දුක මෙසේ සැප බවට පත් වේවා. මෙසේ සැප පවතිවා කියලා ලබන්න බෑ. පංච උපාදානස්කන්ධය අනාත්මයි. දෙවෙනි දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කතා කළේ ඒ ගැන.
එතකොට පංච උපාදානස්කන්ධය ආත්මයකින් තොර දෙයක් නම් වෙනස් කරන්න බැරි දෙයක් නම් ඒ දේ අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මම නොවේ මගේ නෙවෙයි මගේ ආත්මේ නොවේ කියලා හිතාගෙන තේරුම් අරගෙන අතහරින්න කිව්වා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි නිබ්බින්දති අවබෝධයෙන්ම කලකිරෙනවා. අවබෝධයෙන්ම කලකිරින්නේ මේක මට වෙනස් කරන්න බෑ කියලා තේරුම් ගැනීමෙන්. ඊට පස්සේ නොඇලෙනවා ඇල්ම නිරුද්ධ වෙලා යනවා. නොඇලීමෙන් ඇල්ම නිරුද්ධ වෙලා යනවා පංච උපාදානස්කන්ධ කෙරෙහි. අන්න එතන පංච උපාදානස්කන්ධය අතහැරියා යා. පංච උපාදානස්කන්ධය අතහැරියා නම් ඒ කෙනාට සාක්ෂාත් වෙන්නේ දුක්ඛ නිරෝධය. දුක නැතිවීම. එහෙනම් යම් කෙනෙක් අතහරිනවා නම් අත්හල යුතු දෙයක් තමයි පංච උපාදානස්කන්ධය. තමන්ට පහළ වෙලා තියෙන දේ. ඊළඟට ගත්තොත් ඇස කන නාසය දිවකය මනස. ඇස කන නාසය දිවකය මනස කර්මානුරූපව සකස් වුණු හයක්. දැන් අපේ ඇස පරණ කර්මයක්. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ ඇසට යම් කිසි පාටක් තියෙනවා නම් ප්‍රමාණයක් තියෙනවා නම් ලස්සනක් හෝ කැතක් තියෙනවා නම් මේ හැමදේම පරණ කර්මයක්. පරණ කර්මයක ප්‍රතිඵලයක් විදිහට ලැබිලා තියෙන්නේ. අපේ කන්, නාසය, දිව, කය, සමේ පාට ඊළඟට හිතන පතන විදිහ මේ ඔක්කොම පරණ කර්ම. පැරණි කර්මවල ප්‍රතිඵල විදිහට ලැබුණු දේවල්. මිනිස්සුම ඉන්නවද කොච්චර ඉන්නවා හිතන පතන විදිය වෙනස් කට්ටිය සෑහෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් අපෙන් ඇහුවා එක දවසක් මේ සමහර අය ඉන්නවා බොහෝ වස්තු සම්භාර තියෙනවා. සෑහෙන දෙයක් ලැබිලා තියෙනවා ඉපදෙදී. මේ ඉපදෙනකොට සමහර වෙලාවට මේ තමන්ගේ ව්‍යාපාරවලුත් හොඳ දියුණුවක් තියෙනවා. ව්‍යාපාර රැකිරක්ෂා කරන්නේ ධාර්මිකව. හැබැයි පින විශ්වාස කරන්නේ පිනක් තියනවා මේ දේවල් මේ අතහැරීමෙන් පිනක් තියනවා කියන පින විශ්වාස කරන්නේ පින විශ්වාස කරන්නේ නැති පින ප්‍රතික්ෂේප කරන කෙනෙක්ට මෙහෙම ලැබුණේ කොහොමද? පින ප්‍රතික්ෂේප කරනවා නම් මේ ජීවිතේ ඒ කියන්නේ ආ පෙර ජීවිතෙත් ලොකුවට පින විශ්වාස කළා නැතුව ඇති. එතකොට ඒක ලැබුණේ කොහොමද? කියලා කෙනෙක් ඇහුවා. ඒ වෙලාවේ මට මතක් වුණා මේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කිහිපයක තිබුණු සිද්ධි කිහිපයක්. ඒ තමයි මේ ඔබත් අහලා ඇති. ඇතැම් අවස්ථාවල මේ පසේ බුදුවරු පිණ්ඩපාතේ වඩිනවා. හදිසියෙම කෙනෙක් දකිනවා. දැකලා ඒ මොහොතේ හිතෙනවා අනේ මේ ශ්‍රමණයන් වහන්සේගේ කුස පුරවන්න පුළුවන් නම් කියලා හිතලා පුංචි දෙයක් පූජා කරනවා. මේ රහතන් වහන්සේට පැන් ටිකක් දෙන්න පුළුවන් නම් කියලා පුංචි දෙයක් පූජා කරනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් පැහැදිලා නෙමෙයි. කරපු එකම දේ මේ ශ්‍රමණයන් වහන්සේට යහපතක් වේවා කියන එක විතරයි හිතුවේ. මේකෙන් පිනක් ලැබෙනවා කියලා හිතුවෙත් නෑ. යහපතක් වේවා කියලා හිතුවා. දැන් බලන්න මේ අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කැඳ පූජා කරන සිඟන්නියක් ඉන්නවා. මේ සිඟන්නි පින ගැන බලාපොරොත්තුෙන් කර්මඵල විශ්වාස කරලා එහෙම දුන්න එකක් නෙමෙයි. හැබැයි එයා තේරුම් ගත්තා මේක අතහැරීමෙන් ඒ කියන්නේ මේකකින් ශ්‍රමණයන් වහන්සේට සුවයක් ලැබෙනවා. ඊළඟට මම මේක පැහැදිලිව ශ්‍රමණයන් වහන්සේට පූජා කරලා සතුටක් ලබනවා. ඒ දේ විතරයි යාට මේ මොහොතේ තිබ්බේ. නමුත් ඒ පැහැදුණු සිත පින බවට පත් වුණා. විපාකයේ බවට පත් වුණා. පැහැදුණු සිත. දැන් අන්න ඒ වගේ අර ලොකු පින ගැන දැනුමක් නැතිව හදිසියේ මහා බල සම්පන්න කෙනෙකුට දානයක් පූජා කරනවා. මෙන්න මේ ජීවිතේට එනකොට අරකේ විපාකයේ විදිහට බල සම්පන්න දේවල් ලැබෙනවා. හැබැයි යාගේ මනස වෙනස් වෙලා නැහැ. හිතන පතන විදිහ වෙනස් වුන්නේ නැහැ. හිතන පතන විදිහ වෙනස් වෙන්නේ
පුණ්‍ය විපාකයක් විදියට. ඒකයි අපි කිව්වේ මේ මනස කියන්නේ පැරණි කර්මයක්. හිතන පතන විදිය වෙනස් වෙලා එයා උපදින්නේ පුණ්‍ය විපාකයක් නිසා. දැන් සමහර පුංචි දරුවෝ පොඩි දරුවෝ එක්කන් එනවා මේ ස්වාමීන් වහන්සේ මේ දරුවා හරි පුදුමයි. පුංචි කාලේ ඉඳලා සත්තු මරන්නේ. කවුරු හරි සත්තු මරන්න හදනවා නම් කෑ ගහනවා, නමත්තනවා. Tamanට අයිති නැති සෙල්ලම් බඩුවක්වත් ගන්නෙ නැහැ. සමහරලාට මේ පෙර ජීවිතේ හිතපු පතපු විදිහ පුණ්‍ය විපාකයක් විදියට ඇවිල්ලා. අන්න ඒ වගේ මේ හිතන පතන විදිහ වෙනස් වෙන්නේ නැතිව බල සම්පන්න සම්පත් ලැබෙන්නේ අර සංසාරේ බල සම්පන්න මුනිවරයෙකුට පුංචි දෙයක් පූජා කරලා. හැබැයි යාට හිත වෙනස් කරගන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ප්‍රත්‍යලාභය ලැබුණා. නමුත් හිතන්නේ තාම අර පරණ විදියටමයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් පරණ කර්ම, පරණ දේවල්. ඇස කන නාසය දිව කය මනස. මෙන්න මේ ආයතන 6 පැරණි කර්ම කියලා තේරුම් ගත්තොත් එතනම තේරුම් ගන්න පුළුවන් මේකේ ආත්මයක් නැහැ කියලා. පැරණි කර්මයක් මේ තියෙන්නේ. ආත්මයක් නැහැ. දැන් අපි හිතුවොත් මෙන්න මේ වගේ දෙයක් ඒක. දැන් මේ ඇස කන නාසය දිව කය මනස වගේ දේවල් මේ සාමාන්‍ය උපමා කරලා තියෙන්නේ මේ ගෙවල් දොරවල් වලට. ගමක තියෙන ගෙවල් දොරවල් වලට. දැන් අපි මේ උදේ අපි හිතමු දැන් කලින් දවසේ කොහේ හරි ගමනක් යනවා. ගමනක් යනකොට අපි මොකද කරන්නේ? බඩු මුට්ටු ඔක්කොම අස් කරලා ඇඳ ඇතිරි සියලු දේවල් අස්පස් කරලා භාජන පවා හොදලා පැත්තකින් තියලා අපි යනවා. ගිහිල්ලා අපි එනවා. දැන් අපි මේ දේවල් අස්පස් කරලා ඇඳවල් හදලා තිබ්බේ දැන් නිදා ගන්න නෙමෙයි. දැන් පුටුවල ඉඳ ගන්න නෙමෙයි. සමහරවිට අපි හිතමු කෑම ටිකක් උයලා ගියා කියලා. කෑම උයලා ගියා. එහෙම නැත්නම් කෑම ටිකක් ෆ්‍රිජ් එකේ දාලා ගියා. දැන් නැවත වතාවක් නිවසට එනකොට දැන් සකස් කරපු ඇඳක් තියෙනවා නිදා ගන්න. ඉතිරි කරපු කෑම ටිකක් තියෙනවා කන්න. හදපු කෑම ටිකක් තියෙනවා කන්න. ඊළඟට ගෙදරට ඇවිල්ලා බඩු මුට්ටු අස් කරන්න කියලා දෙයක් නැහැ. දැන් අපි හිතුවොත් මේ දේ මට අහසින් පහළ වුණ දෙයක් මේ කෑම. මේ ඇඳ මට අස් කරලා දීලා තියෙන්නේ සකස් කරලා තියෙන්නේ අහසින් පහත් වුණු දෙයක්. මට මේ කවුරු හරි මවලා දුන්නු දෙයක් කියලා එතනම දෘෂ්ටියකට බැඳෙනවා. එතනම අහසට වඳිනවා. හැබැයි අපි මතක් කරගත්තොත් මේ ඇඳ අද මට පිරිසුදුවට මේ දැන් ගිහින් නිදා ගන්න පුළුවන් වෙන්න ලෑස්ති කරලා තියෙන්නේ මමමයි කලින් මේක කලේ කියලා සිහිපත් වුණොත් පැරණි කර්මය කියන දේ සිහි වෙනවා. ඊළඟට මේ දැන් මට කුසගිනි නිවා ගන්න පුළුවන්කම තියෙන්නේ කලින් මං උයපු නිසා කියලා සිහි කරගන්න පුළුවන් වුණොත් පරණ කරපු දේ සිහි වෙනවා. ඒක සිහි වුණොත් Tamanට තේරෙනවා මේ දේ මේ අහසින් පාත් වුණු දෙයක් ඉබේ හටගත් දෙයක් නෙමෙයි. මේක හේතුඵල සහිතව Taman ළඟට ආපු දෙයක්. හේතුඵල සහිතව තමයි මේ කෑම ටික ආවේ. හේතුඵල සහිත තමයි අතිරිලි අස් කරලා තියෙන්නේ. හේතුඵල සහිතව තමයි මේ ගේ සුද්ධ කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ ඇස Taman ළඟට ඇවිල්ලා තියෙන්නේ පැරණි කර්මයක හේතුඵල සහිතව. කන Taman ළඟට ඇවිල්ලා තියෙන්නේ හේතුඵල සහිතව. ඒ නිසා මේක පරණ කර්ම. පරණ කර්ම 6ක් මේ තියෙන්නේ. දැන් මේ කර්ම 6 එක්ක සංසාරේ යන දේවල්ම හිත ඉන්න ස්වභාවයක් තියෙනවා. සංසාරේ යන දේවල්ම මේ ඇස ඔස්සේ හිතනවා. සසරට සම්බන්ධ දේවල්. ඒ කියන්නේ නිට්ටයයි කියලා හිතනවා. ඊළඟට සැපයි කියලා හිතනවා. ඊළඟට ආත්මයි කියලා හිතනවා. සුභයි කියලා හිතනවා. මේ ඇස කන නාසය දිවකය මනසෙන්ම තියෙන්නේ මෙන්න මේ සංසාරයට අයිති ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරන්න පුළුවන් නම්
තමන් සංසාරේ යන විදිහටයි හිතන්නේ කියලා ඒකේ ආපස්සට හරවන්න කෙනෙක්ට හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් නිත්‍ය දේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් සිහි කළ යුතුයි. ඊළඟට දුක් දේ දුක් වශයෙන් සිහි කළ යුතුයි. අනාත්ම දේ අනාත්ම වශයෙන් සිහි කළ යුතුයි. අසුබ දේ අසුබ වශයෙන් සිහි කළ යුතුයි. එතකොට සිද්ධ වෙන්නේ ආපස්සට යන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා මේ සංසාරේ. ඉතින් ඒ නිසා මේ තමන් ඒක තේරුම් ගන්න ඕනේ. තමන්ට මේ සංසාරෙන් එතර වීමේ පැත්තට යම්කිසි චින්තනයක් හසුරවන්න පුළුවන් නම් ඒයින් තමයි උඩුගම් බලා පීනන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙන්නේ. එතකොට ඒ කෙනා ඒකාන්තයෙන් ඇස අතහල යුතුයි, කන අතහල යුතුයි, නාසය අතහල යුතුයි, දිව අතහල යුතුයි, කය අතහල යුතුයි, මනස අතහැරලා දැමිය යුතුයි. එතකොට ඇස කන නාසය දිව කය මනස අතහරින්න පුළුවන් නම් ඒ ඇස කන නාසය දිව කය මනස අතහැරීමෙන් ඒ කෙනා සියල්ල අතහැරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අතහැරීම පුරුදු පුහුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙක් සලායතන අතහැරියොත් පංච උපාදානස්කන්ධය අතහැරියොත් ඒ කෙනාට ආයි තෝර අතහරින්න අවශ්‍ය නැහැ. එයා සියල්ල අවසානයේ අතහැරලා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තිබුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අද මම කොච්චර අතහැරියද? මට පුළුවන් වුණාද රූපය අතහරින්න, හඬ අතහරින්න, ගන්ධය අතහරින්න, රස අතහරින්න? තමන් අතහැරපු ප්‍රමාණය සිහි කර තමයි දියුණුව බලන්න තියෙන්නේ. නිතරම සිහි කරන්න ඕනේ. දැන් අපි සීලානුස්සතිය වඩද්දී අපි ප්‍රාණඝාතයෙන් වැළකුණා නම් ඒ කියන්නේ අපි මොකක් හරි අතහැරලා තියෙනවා. හොරකමින් වැළකීලා හිටියා නම් බොරුවක් කියන්නේ යන එකකින් වැළකුණා නම් අපි මොකක් හරි අතහැරලා තමයි අපි සත්‍ය වචනේ ආරක්ෂා කරගත්තේ. සමහර විට මුදලක් වෙන්න පුළුවන්. සමහර විට මේ ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. ප්‍රශංසාව බලාපොරොත්තුෙන්වත් බොරු කියන්නේ නැතුව ඒක අතහැරියා නම් අන්න අපිට සීලය ලැබිලා තියෙනවා. නීවරණ අතහැරියා නම් සමාධිය ලැබෙනවා. ඊළඟට සංඥා විපල්යාස අතහැරියා නම් ප්‍රඥාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමන්ගේ අතහැරීම කියන දේ ඡාගය පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියන ස්වභාවය තමන්ට සාක්ෂාත් කරලා දෙනවා දුක්ඛ නිරෝධය. ඒ නිසා නිවන් මාර්ගයේ පුරුදු පුහුණු කරන කෙනෙක් තමන්ගේ දියුණුව, තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ ඉදිරි ගමනක් යනවද කියලා හොයන්න තියෙන්නේ මම කොච්චර මේ දේවල් අත්හරිමින් වාසය කරනවද කියන එක සිහි කරගන්න පුළුවන් නම්. එතකොට ඒ වගේ කෙනෙක්ට විශාල සතුටක් ඇති වෙනවා මගේ මනස තුල තියෙන්නේ යමක් අතහරින ස්වභාවයක් කියලා. එතකොට ඒ දේ Tamanට උපකාරී වෙනවා ඒ අතහැරපු මනස තුල සතුටු වෙන්න. නැත්තම් වෙන්නේ Taman හැම මොහොතෙම අල්ලගත්ත දෙයක් නිසා දුක් විඳිනවා. හොඳට සිහි කරලා ප්‍රත්‍යක්ෂා කරලා බලලා ආපස්සට හැරිලා බලන්න ඕනේ. Taman දුක් විඳිනවා නම් දුක් විඳින්නේ අතහැරපු දෙයක් නිසාද අල්ලගෙන ඉන්න දෙයක් නිසාද කියලා. එක උත්තරයයි තියෙන්නේ ප්‍රශ්නෙට. ඒ තමයි Tamanට දුකක්, කනගාටුවක්, සුසුමක්, කඳුලක් වැටෙනවා නම් මේ වැටෙන්නේ අල්ලගෙන ඉන්න දෙයක් නිසා. අතහැරපු දෙයක් නිසා හැම වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තමන් විසින් අතහරින ප්‍රමාණය මානසිකව මේ කිසි දෙයකට බැඳෙන්නේ නැතිව, ඇලෙන්නේ නැතුව අතහැරීම පුරුදු කරන්න පුළුවන් මානසික ස්වභාවයක් ඇති කරගන්න. එහෙම වුණොත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යමක් පුරුදු පුහුණු කරපු කෙනෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. නැත්තම් හැම වෙලෙම යමක් ලබා ගන්නවා කියන බලාපොරොත්තුෙන් ඉඳලා ලැබුණේ නෑ කියලා හිතලා තමයි දුක් විඳින්න වෙන්නේ.
දැන් සමාධියක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. ඊළඟට පරිපූර්ණ සීලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ප්‍රඥාව සම්පූර්ණ කරගන්න මාර්ගඵල බලාපොරොත්තු වෙන ඉන්නවා. හැම වෙලෙම සිහි වෙන්නේ තාම මට ලැබුන්නේ අත්පත්ුන්නේ සමවැදුන්නේ. ඒකේ අනිත් පැත්ත සිහි කළා නම් සීලයේ පිනිස මං කොපමණ අතහරිනවද දැන්? සමාධියේ පිනිස මං කොපමණ අතහරිනවද? මාර්ගඵල අවබෝධයේ පිනිස ප්‍රඥාව පිනිස මම පංච උපාදානස්කන්ධේ කොපමණ අතහරිනවද? අන්නේ අතහැරීම කොපමණද කියලා සිහි වෙනකොට තේරෙනවා කරන්න ඕන දේ ලබා ගන්න අවශ්‍ය දෙයට කළ යුතු දේ. කළ යුතු දේ සිහි වෙන්නේ කොපමණ අතහැරියාද කියලා සිහි කරනකොට. මේ දේවල් මේ අපි කියන දේවල් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් තමා විසින් සාක්ෂාත් කළ යුතු දේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න කළ යුතු දේ තමයි ඡාගය, පටිනිස්සග්ග, මුත්‍ති අනාලය. ආලේ රහිත වීම, දුරු කිරීම සහ අතහැරීම. එතකොට එහෙනම් මේ දුක්ඛ නිරෝධය කියන්නේ අතහැරීම සම්පූර්ණ වෙන තැන. දුරස් කිරීම සම්පූර්ණ වෙන තැන. ආලේ රහිත වීම සම්පූර්ණ වෙන තැනයි දුක්ඛ නිරෝධය කියන්නේ. එතකොට නිරෝධය කියන දේ තියෙන්නේ අතහැරීම සම්පූර්ණ වෙන තැනයි. එතකොට ඒ අතහැරීම සම්පූර්ණ වෙනකන් නිරෝධය කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. නමුත් අතහැරපු ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්. අතහැරපු ප්‍රමාණය. අන්න ඒ වගේ තමන් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අතහැරීම සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සාදු සාදු